समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स गरुत्र महा संඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකාවාසී සදහවතුන්ට පමණක් නෙවෙයි समस्त लोकवासी सदहवतुंटम बुदु बन पदයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ පුණ්‍යවන්ත වූ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ තලවතුගොඩ වැලිපාර පදිංචි රසිකා ලිලානි මහත්මිය සහ සමන් රෝහිත මහතා නේ. ඉතින් මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි KM හීන්මැණිකේ මව ප්‍රධාන වශයෙන් ඇයට පින් දෙන්න. ඊට අමතරව පවුලේ මියගිය ඥාතීන් සිහිපත් කළා කාටත් පුණ්‍යානුමෝදනා කරන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා රණලි මෙත්වින්දි දුව නේ දුවගේ 21 වන උපන් දිනය ජූලි මාසේ 27ට යෙදෙනවා. රවිශිකා තාරින්දි දුවගේ උපන් දිනය 24 වන උපන් දිනය ජූලි මාසේ 4ට යෙදෙනවා. ඒ නිසා මේ දෙදෙනාටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ ජීවත් වන සැමට උතුම් සම්බුද්ධ ශාසනය තුලම මාර්ගඵල නිර්වාණ අවබෝධය ලැබේවා. සහභාගී වූ සැමට දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ උදා වේවා. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට මේ තියෙන ව්‍යසනකාරී තත්වය දුරු වී යහපතක්ම උදා වේවා. මේක තමයි රසිකා ලිලානි මහත්මියගේ සමන් රෝහිත මහත්මිය ඇතුළු පවුලේ කාගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු. ඉතින් අපි ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම කරමු. එතෙක් බණ පදයකට අවධානය යොමු කරමු පින්නතුනි. පින්නතුනි මේ විශේෂ ධර්ම දේශනා මාලාවක්
බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන්නේ මෙය ප්‍රඥා ප්‍රදීප නමින්. ඒ විශේෂ ධර්ම දේශනාවට තමයි ඔබ අද දායකත්වය අරන් තියෙන්නේ. මේ ප්‍රඥා ප්‍රදීප ධර්ම දේශනා මාලාව විශේෂයෙන් අරමුණ වන්නේ තරුණ දරුවන්, තරුණ දුවල පුතාලා. මොකද පින්නතුනි, රටක ජීවනාලියනේ තරුණ පිරිස. තරුණ දරුවෝ තමයි ඉස්සරහට මේ රට බාරගන්නේ. ඒ නිසා ඒ තරුණ දරුවෝ ටික හැදුනොත් තමයි රටක් සෞභාග්‍ය කරා ගමන් කරන්නේ. ඔවුන් තුල පවතින ගුණවත්කම්, නැනවත්කම් වර්ධනය නොවුනොත් පින්නතුනි, පුද්ගලිකව ඔවුන්ට විතරක් නෙවෙයි, පොදුවේ සමාජයටම එතනින් නවතින සමස්ත රටටම මහත් ව්‍යසනයක්. ඒ නිසා තරුණ දුවල පුතාලා හදන්න විවිධ වැඩසටහන් බෞද්ධ මාධ්‍ය ජාලයෙන් සිදු කරනවා. ඔවුන්ගේ කුසලතා වර්ධනය කරන්න අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. ඒ නිසා බෞද්ධ ගුවන් විදුලිය වටා එකතු වෙච්ච තරුණ දරුවන්ගේ පිරිස අතිමහත්. ඒ අය දහමට යොමු කරවන්න බෞද්ධ මාධ්‍ය ජාලය ප්‍රබල ලෙස දායකත්වය අරන් තියෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාවත් ඒ තරුණ දුවල පුතාලා ඉලක්ක කරගන්න ධර්ම දේශනාව. අපි අද බලාපොරොත්තු වෙනවා වර්තමානයේ ගත්තාම සමහර තරුණ දුවල පුතාලා බොහොම ආවේගශීලී. ඉවසීම හරි අඩුයි සමහර දරුවන්ට. ශනික කේන්තියටපත් වෙනවා. ඉක්මන් තීරණ ගන්නවා. ඒ නිසා ඔවුන්ට වෙන විපත පුද්ගලිකව ඔවුන්ට, ඊළඟට පවුලේ අම්මල තාත්තලාට, සහෝදර සහෝදරියන්ට, ඊළඟට යාළු මිත්‍ර හිතවතුන්ට, ඊළඟට සමාජයට ලොකු පාඩුවක්, සමස්ත රටටම පාඩුවක් මේ ශනික තීරණ ගෙන කටයුතු කිරීමේ ක්‍රියාවලිය නිසා. ඒ නිසා ඉවසීම කියන එක දරුවන්ගේ නැති තත්ත්වයට පත්වෙන ගානටම ඇවිල්ලා තියෙනවා. ඒකට හේතු එකක් දෙකක් නෙවෙයි, ගොඩක් බලපාලා තියෙනවා. වර්තමානයේ බැලුවහම අවුරුදු 16, 18, 20, 22, 23 දරුවන්ට බලන්න පෙන්නතුනේ නිසි ලෙස අධ්‍යාපනය කරගන්න අද බැරි වෙලා තියෙනවා. ඔවුන්ගේ නිර්මාණ එලි දක්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ට තම තමන්ගේ ස්වයං රැකියා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තරුණ දරුවන්ට තමන්ගේ අම්මට තාත්තට නිසි විදියට සලකන්න තමන්ගේ අතේ සල්ලි නැති වෙලා තියෙනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙන දරුවන්ට ඒකට අවශ්‍ය කරන
පසුබිම සකස් වෙලා නැහැ. ඒ නිසා එයත් ප්‍රශ්නයකටපත් වෙලා තියෙනවා. මේ සියල්ල එකට එකතු වෙලා එකතු වුණාම බලපාන්නේ එක මනසකට. එක දරුවෙකුට මේ සියලු සාධක පරිබාහිරව එන සාධක සියල්ල බලපානකොට එක තැනකින් පුපුරලා යන්නේ. ඒක නිසා දරුවන්ගේ ඉවසීම නැති තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමයි අපි මේ දරුවන්ට විශේෂයෙන් අවවාද අනුශාසනා කරන්නේ. සමහර වෙලාවට ගෙදරදී අම්මා රුස්සන්නේ, තාත්තා රුස්සන්නේ, සහෝදරයෝ රුස්සන්නේ. අසල්වාසීන් මොනවා හරි කිව්වහම ඇඟට කොට වෙන්න යනවා. එවැනි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකයි. සමහර වෙලාවට බලාගත්තුවත බලාගෙන ඉන්නවා. කිසි දෙයක් කරන්නේ නැහැ. අවවාදයක් කරන්න බෑ. ඒ නිසා මෙවැනි තත්ත්වයකට දරුවෝපත් වෙලා තියෙනවා. බලන්න පින්නතුනි, එහෙනම් මේ තරුණ දරුවන්ගේ මනස මෙවැනි ව්‍යසන තත්ත්වයකටපත් වුණාට පස්සේ ඒ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබාගෙන ඉස්සරහට යන්න බෑ. කුසලතා පරිපූර්ණ දරුවෙක් වශයෙන් බිහි වෙන්න ඉඩක් නැහැ. ඔවුන්ට ආර්ථික වශයෙන් ලොකු පීඩාවකටපත් වුණාම ආධ්‍යාත්මික ගුණධර්ම ගැන හිතන්න වෙලාවක් නැහැ. එහෙනම් දරුවෝ මෙන්න මේ විපතින් අපි බේර ගන්න ඕන. ඒ නිසා තරුණ දරුවන් අපේ සමාජයේ තියෙන වටිනාම පිරිස හැටියට සලකලා අපි සියලු දෙනාගේම අවධානය ඒ දරුවන් විශේෂෙහි යොමු කිරීම අත්‍යවශ්‍යයි. දැන් අපි මේ දරුවන්ට ආමන්ත්‍රණය කරනකොට අපි කියන්නේ දුවේ පුතේ ඔබලා බලවත් කේන්තියෙන් බලවත් නොයිවසීමෙන් බලවත් ද්වේෂයෙන් නුරුස්සන ස්වභාවයෙන් සමහර දරුවෝ මුළු දවසේම කාමරයට වෙලා ෆෝන් එක ඔබ ඉන්නවා. සමහර දරුවෝ හරියට වතුර ටිකක් නාන්නේ කන්නේ නැහැ. ඇඳුමක් හොදගන්නේ නැහැ. ඔහේ කිලිටියට දවසේම ගත කරන්නේ. එතකොට මානසික ආබාධ වලට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා සමහර දරුවන්ට මේ தත්ත්වය උද්ගත වෙලා තියෙනවා පින්නතුනි. සමහර අම්මල තාත්තලා අපි හොයාගෙන එනවා. ඒ දරුවන් වර්තමානයේ මානසික වෛද්‍යවරු ළඟට පැමිණෙන පිරිස බොහෝසේ වර්ධනය වෙලා තියෙනවා. එවැනි තැනට දරුවෝ වැටිලා තියෙනවා. බොහෝ අය කියනවා අපේ දරුවා ළඟ ඉඳලා හාමුදුරනේ හරියට කන්නේ බොන්නේ නැහැ. හරියට පිරිසිදුව ඉන්නේ නැහැ. බලාගත්තුවත බලාගෙන ඉන්නවා. යමක් කිව්වහම කරන්නේ නැහැ. පොතක් අල්ලන්නේ නැහැ. රෑ එළි වෙනකම්ම ෆෝන් එකේ. මෙවැනි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එහෙනම් තරුණ දරුවෝ අපි එක පැත්තකින් අපේ අම්මල තාත්තලා දරුවන් කෙරෙහි දක්වන ආකල්පය වෙනස් කරගන්න ඕන. දරුවා ඉවසන්නේ නැති තැනට වැටෙනකොට අම්මල තාත්තලා බනින එක දොස් කියන එක නෙමෙයි කරන්න ඕන. අම්මල තාත්තලා තමන්ගේ දුවට තමන්ගේ පුතාට තවත් ලං වෙන්න ඕන, තවත් ආදරය කරන්න ඕන. ආච්චි සීයා තමන්ගේ මුණුබුරාට මිනිබිරියට තවත් ලං වෙන්න ඕන, තවත් ආදරය කරන්න ඕන. නැත්තම් අර මානසික පීඩාවත් එක්ක
ඔවුන්ට ආදරෙත් නැති වුණොත් ඔවුන් වහා වෙනසකට ලක් වෙනව පින්නතුනි. අනේකයි මේ කියන්නේ. අපි තරුණ දරුවන්ට කියන්නේ දැන් ඔබ රටේ විපතක් ඇති වෙලා තියෙනවා. ඔබට පාසල් යන්න නැහැ. හරියට කන්න බොන්න නැහැ. හරියට ඇඳුමක් පැළඳුමක් අඳින්න නැහැ. එහෙනම් දැන් මේකට ඔබ හිතන්න මූණත් එක්ක තරහ වෙලා නහය කපාගෙන වැඩක් නැහැ. දැන් ඔබ විපතකටපත් වුණාට පස්සේ ඔබ ඔබේ ජීවිතයෙන් පලි අරන් වැඩක් නැහැ. ඔබ ලොකු කේන්තියකින් අම්මට තාත්තට සැරවැර කළ වැඩක් තියනවද? එතන විසඳුම තියෙනවා නම් සැරවැර කළාට කමක් නැහැ. එතන විසඳුම නැහැ. අම්මට තමන්ගේ රෙස්පෙක්ට් දැම්මයි කියලා තමන් සැරවැර කළයි කියලා හිතුවක්කාරී තීරණ ගත්තයි කියලා ඔබේ ඉවසීම නැතිකමට විසඳුමක් එනවද? එන්නේ. ඒ නිසා අපි බලන්න ඕන මම හැදූ වැඩූ පෝෂණය කළ අම්මයි තාත්තයි. මමත් එක්ක එක කුසින් මේ ලෝකෙට බිහි වෙච්ච මගේ සහෝදර සහෝදරියන්. ඒ අයට බැන වැදිලා අම්මට තාත්තට හිතුවක්කාරකම් කළා අම්මට තාත්තට එකට එක කියාගෙන ගිහිල්ලා අහුවෙන අතට අහුවෙන දේ පොළවේ ගහලා කටයුතු කළයි කියලා කවදාවත් එතනින් යහපතක් වෙන්නේ නැහැ. ඔන්න ඔබ පිළිබඳව හිතන්න ඕන දේ. ඒ නිසා මේ වෙලාවේ තමයි ව්‍යසනයක් ආවම තමයි ඔබේ ලේ කුපිත කරගන්න නැතුව ඔබ හුඟක් ඉවසන්න ඕන වෙලාව. නොයිවසීම නිසා දැන් බලන්න සමහරු සියදිවි හානි කරගන්නවා. දැන් සියදිවි හානි කරගන්න අය මේ ශනික කෝපය නිසා තමන්ගේ ජීවිතේ තමන්ම අහිමි කරගන්නවා. ඔවුන් හිතනවා සියදිවි හානි කරගත්තට පස්සේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙයි කියලා. නමුත් ප්‍රශ්නෙට විසඳුමක් ඉන්නේ නැහැ ඒකෙන්. තමන් ප්‍රශ්نين බේරුණයි කියලා හිතුවට තවත් ප්‍රශ්න රාශියක් ඉතුරු කළා තමයි එයා යන්නේ. එච්චර විතරක් නෙවෙයි ඊළඟ ප්‍රතිසන්දිය ස්ථිර වශයෙන්ම දුගතිගාමි. ඒකයි. මොකද සියදිවි හානි කරගන්න සෑම කෙනෙක්ම මරණයටපත් වෙන්නේ අධික කේන්තියෙන්, තරහින්, ද්වේෂයෙන්. දේශයෙන් මැරෙන අය මැරිලා ගිහිල්ලා උපදින්නේ එක්කෝ තිරිසන් ලෝකේ එක්කෝ නිරයේ. කවදාවත් ඊළඟ භවයේ යහපත් වෙන්නේ නැහැ සියදිවි හානි කරගන්න කිසිවෙකු. එහෙනම් මම කියන්න උත්සාහ කළේ දේශය කොයිතරම් බරපතලද? තරහ කොයිතරම් බරපතලද? සමහර වෙලාවට ඒ කේන්ති ගන්න වෙලාවේ ඉවසන්න පුරුදු කරලා තිබුණා නම් පුරුදු වෙලා තිබුණා නම් මහා විපතකින් ගොඩ එන්න ඉඩ තිබුණා. ගෙදරට ගෙනාපු දේ පොළවේ ගහන්න ලේසි. හැබැයි ඒකට වියදම් කරපු සල්ලි ටික හොයන්න ලේසි නෑ. අන්න ඒකයි තරුණ දරුවෝ හිතන්න ඕන. අම්මට තාත්තට දොස් කියන්න බනින්න ලේසි. හැබැයි අම්මගේ තාත්තගේ රිදවිච්ච හිත හදන්න ලේසි නෑ. ඒ නිසා අම්මා තාත්තා එච්චරට වටින දෙන්නෙක් කියන එක දරුවෝ තේරුම් ගන්න ඕන. දැන් බලන්න පින්වතුනි අපට තියෙනවනේ මේ සංසාරේ අපි මෙරි ඉපදී යන්න
සසරට බැඳලා තියෙන සංයෝජන 10ක් තියෙනවා. සංයෝජන කියන්නේ රැහන් කියන එකනේ. ඒ වගේ රැහන් 10ක් තියෙනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. 10යි. බලන්න මම මේ කියන්න හදන්නේ දේශයේ තියෙන බරපතලකම. දැන් මේ සංයෝජන 10න් පළවෙනි සංයෝජන 3ම නැති කරන්න පුළුවන්. මොකෙන්ද? සෝවාන් මගඵල නුවණින්. සංයෝජන 3ක් නැති කරන්න ගත වෙන්නේ එක මාර්ගඵලයයි. ඔන්න පළවෙනි සංයෝජන 3 නැති කළා. මොකද සංයෝජන 3? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියන්නේ වැරදි දැක්ම, ආත්ම සංකල්පය, සක්කාය දිට්ඨිය. විචිකිච්ඡා කියන්නේ සැකය. සීලබ්බත පරාමාස කියන්නේ වැරදි ව්‍රත සමාදන් වීම. වැඩකට නැති අන්තවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම. ඒක තමයි සීලබ්බත පරාමාස. මනසේ තියෙන තත්ත්වයක්. ඔන්න පළවෙනි සංයෝජන 3 නැති කරන්න මොකද්ද බලපෑවේ? සෝවාන් මගඵල නුවණ. ඊළඟ දෙක තියලා ඊළඟ පහ බලන්න. පළවෙනි සංයෝජන 3 නැති කළා. ඊළඟ දෙක ගැන අපි පස්සේ කියනවා. අවසාන සංයෝජන 5. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. මේ සංයෝජන 5ම නැති කරන්න යන්නේ එක මාර්ගඵලයයි. ඒ රහත් මගඵල නුවණ. එහෙනම් සංයෝජන 8ක් නැති කරන්න ගියේ මාර්ගඵල 2යි. පළවෙනි සංයෝජන 3 මොකෙන්ද නැති කළේ? සෝවාන් මගඵල නුවණින්. අවසාන සංයෝජන 5 නැති කළේ රහත් මගඵල නුවණින්. ඒ වුණාට මේ මැද තියෙන සංයෝජන 2, කාමරාග සහ පටිඝ කියන සංයෝජන 2 නැති කරන්න විතරක් මාර්ගඵල 2ක් යනවා. සංයෝජන 8ක් නැති කරන්න මාර්ගඵල 2යි ගියේ. හැබැයි මේ සංයෝජන 2 නැති කරන්න මාර්ගඵල 2ක් යනවා. එහෙනම් මේ සංයෝජන 2 කොච්චර බරපතලද? මොනවද මේ සංයෝජන 2? කාමරාගයයි පටිඝයයි. සක්‍රුදාගාමි මගඵල නුවණින් පුළුවන් මේ සංයෝජන 2 බලය අඩු කරන්න නැති කරන්න බෑ. අනාගාමි වෙනකොට තමයි මේ මාර්ගඵල 2 මුලින් උපුටා දමන්නේ. මොකද්ද මාර්ගඵල 2? කාමරාගයයි පටිඝයයි. පින්වතුනි මේ කාමරාග පටිඝ දෙකෙනුත් ඊටම බලවත් වූ සංයෝජනය තමයි පටිඝය. පටිඝ කියන්නේ තරහ, කෝපය, දේශය, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය විවිධ නම් වලින් හඳුන්වනවා. ඒවයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. පොදුවේ විවිධ නම් වලින් හඳුන්වනවා. එහෙනම් අපට බලපාන ප්‍රධානම දෙයක් තමයි මේ ද්වේෂ සහගත සිතුවිල්ල. පින්නතුනි, මිනිහා නොමිනිහා කරන්නේ ද්වේෂයෙන්. අම්මට බනින්නේ ද්වේෂය නිසා. තාත්තට බනින්නේ ද්වේෂය නිසා. සහෝදර සහෝදරයන්ට බැනවදින්නේ ද්වේෂය නිසා. ඒ අයට ගහන්නේ බනින්නේ පොළු වලින් පහර දෙන්නේ ද්වේෂය නිසා. ගෙදර බඩු මුට්ටු ටික කඩන්නේ ද්වේෂය නිසා. ද්වේෂේ පැති දෙකක් තියෙනවා. එක, ද්වේෂය ඇති කරගන්න ආකාර දෙකකට. එක, ද්වේෂය ඇති කරගන්නෝ තමන් වෙනුවෙන්. බලන්න එහෙම ඇති කරගන්නවද කියලා. ඔව්. බලන්න වැඩියෙන් අපි තරහ ගන්නේ අනුන් වෙනුවෙන් නෙවෙයි, තමන් වෙනුවෙන්. බලන්න පින්නත. බලන්න මේක ඇත්තද කියලා. දැන් බලන්න. අපි උදේ නැගිට වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යන අතර කාලයේදී
කී සැරයක් තරහ ගන්නවද කියලා බලන්න. අනුන් වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන්. දැන් බලන්න උදේ තේ එකක් බොන්න කුස්සියට ගිහිල්ලා ස්විච් එක ඔන් කළා කරන්ට් නැහැ. තරහයි. ගෑස් කුකර් එක ළඟට ගිහිල්ලා ගෑස් කුකර් එක ඔන් කළා ගෑස් නැහැ. තරහයි. දැන් ඉතින් ලිප බැඳපන්කෝ නේ බලන්න එතන ඉඳලා තරහේ පිපිරිනේ ඉන්නේ. කටට ආපු වචන කියනවා. අම්මා මුත්ත මතක් කරලා කියනවා. තරහින්. මේ යනකොට එහාට මෙහාට ඔන්න කකුල වදින කුස්සියේ තියෙන මේසෙක. තරහද නැද්ද? තරහයි. බලන්න. මේ අතර ගිහිල්ලා ගිනි පෙට්ටිය හොයන කොහෙද දැම්මත් දන්නේ. තරහයි. ගමනක් යන්නේ එළියට බැස්සා. අපි හිතමු මේ බෞද්ධයා මේ ධර්ම දේශනාවට එන්න. එළියට බහැලා ටික දුරක් එනකොට තමයි පර්ස් එක මතක් වුනේ. දැන් දැයෙන දුරක් ඇවිල්ලා. ආපහු යන්නත් බෑ. හැබැයි පර්ස් එක නැතුව යන්නත් බෑ. තරහද නැද්ද? තරහයි. ටික දුරක් යනකොට තමයි ෆෝන් එක මතක් වුනේ. අන්න දොර ළඟ ස්ටූල් එක උඩ තියලා. බලන්න තරහයි. බලන්න පින්වතුනි දවසේ කී වතාවක් අපි තරහ ගන්නවද? ඔබ විමසිලිමත් උනාද? ඇයි මම මේ තරහ ගන්නේ? මම වෙනුවෙන් තරහ අරගෙන මං කොච්චර පාඩු කරගන්නවද? ප්‍රබලතම ක්ලේශයක් තරහ කියන්නේ. මේක 아무තු දෙයක් නෙමෙයි. සිතුවිල්ලක්. සිත තුල හට ගන්නා සිතුවිල්ලක්. මේක අපි තේරුම් ගන්න නැහැ. ඒකයි ගැටලුව. ආයිදේශය ඇති කරගන්නව මොකටද? අනුන් වෙනුවෙන්. නේ? වැඩියෙන් අපි හතුරු වෙනුවෙන්නේ. තරහකාරය වෙනුවෙන් දේශය ඇති කරගන්නවා. එහෙනම් පින්නතුනි ඔය දේශය වැඩියෙන් ඇති කරගන්නේ තමන් වෙනුවෙන්මයි. එහෙනම් මේ දේශයේ තියෙන අයහපත් පැත්ත ගැන හිතලා ආදීනව ගැන හිතලා දැන් බලන්න අධික කෝපය ආපු ගමන් හෘද අමාරුවක් තිබුණු කෙනෙක් ටක් ගාලා මිය යන්න පුළුවන්. දේශ සාගත සිතුවිල්ල නිසා. ඊළඟට දේශය එනකොට මොකද වෙන්නේ? ඇස් දෙකෙන් පේනෝ තරහ. මූණ රතු වෙනවා. තොල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. දැන් බලන්න මොකද වෙන්නේ? තමන්ගේ පැවැත්මටයි තියෙන්නේ. නමුත් මේ ලේ ධාතුවම අපිරිසිදු වෙනවා. එයම අපිරිසිදු වෙලා තමන්ට අහිත පිණිස බලපානවා. ඔන්න මොකද වෙන්නේ? වෛද්‍යවරු කියනවා මේක බුදුහාමුදුරුවෝ කලින්ම දේශනා කළ දෙයක්. ગેස්ට්‍රයිටිස් හැදෙන්න බලපාන ප්‍රධානම දේ තමයි නිතරම කෝපයටපත් වීම. කේන්ති ගැනීම. ඒ වගේම නිතර කේන්ති ගන්න එක්කෙනාට මොකද වෙන්නේ? හැමේ රෝග හට ගන්නවා. දද කුෂ්ඨ හට ගන්නවා. මූණේ තියෙන ප්‍රසන්න බව නැති වෙලා යනවා. ඒ වගේම හිස කැක්කුම හැදෙන්න පටන් ගන්නවා. බලන්න මේ කේන්තිය තමන් කේන්ති ගැනීමෙන් තමන්ට වන අයහපත. ඉතින් මම ඇයි කේන්ති අරගෙන මෙච්චර අයහපතක් ඇති කරගන්නේ? ඇයි මම ඉවසීම පුරුදු කරගත්තේ නැත්තේ? ඇයි මම මේකට එරෙහිව වැඩ කළේ නැත්තේ? ඒ නිසා අපේ තරුණ දරුවෝ විශේෂයෙන් ඔබ ගැන හිතන්න. එහෙනම් මේ දේශය, මේ තරහ, මේ ව්‍යාපාදය, මේ වෛරය, මේ ක්‍රෝධය නැති කරගන්නට නම් ඉස්සෙල්ලා අඩු කරගන්න ඕන. අඩු කරගන්නට නම්
ඒකට තියෙන ක්‍රම දෙකයි. එක පළවෙනි ක්‍රමේ තමයි කේන්තියක් ආවහම දැන් මම කේන්තියෙන් ඉන්නේ කියන එක දැනෙන්න ඕන. ඒක දැනෙන්නේ සෑහෙන වෙලා ගිහිල්ලානේ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි එතකොට. කේන්ති ගිහිල්ලා කාට හරි බැනලා තියෙන දේ පොළවේ ගහලා විනාශ වුණාට පස්සේ තමයි දැනගන්නේ අපරාධෙ මං එච්චර කලබල වුණේ කියලා. හැබැයි වෙන්න ඕන හරිය වෙලා. ඒ නිසා අන්නෙතෙන්ටපත් වෙන්න කලින් තමයි කේන්තිය පාලනය කර. සමහරු කියන්නේ මෙහෙමනේ. මං ඉවසලා බැරිම තැන තමයි මේක කළේ. නෑ. ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕන. ආම්ද්‍රෝණන් ගියයි. අපිනේ දන්නේ කොච්චරනම් ඉවසුවද? නෑ. ඉවසන්න ඕනම වෙලාවෙ ඉවසලා නෑ. ඒක තමයි මේ විපත වුනේ. ඒ නිසා ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕන. අන්න එතන තමයි සැනසීම. ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ අන්න එතනදී. කලබල නොවි ජීවිතයට මුහුණ දුන්න නම් ඉවසීම නැති කරගන්න නැතුව ජීවිතයට මුහුණ දුන්න නම් පින්වතුනි අපිට පුළුවන් වෙනවා ලොකු සැනසීමක් වෙන්න තිබිච්ච මහා විපතක් වළක්ව ගන්න. අනුන්ට විපතෙන් වළක්ව ගන්නත් පුළුවන්. Tamanට සිද්ධ වෙන විපතින් වැළකෙන්නත් පුළුවන්. ඉවසීම පුරුදු කරොත්. එහෙනම් ඉවසීමේ තැනට එන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? කේන්ති ගිය බව Tamanට දැනෙන්න ඕන. මේ කෝපය දැනුන් නැත්තම් පාලනය කරගන්න බෑ. කෝපයෙන් විපත වෙලා ඉවර වෙලා තේරිලා වැඩක් නැහැ. හිතට කේන්තිය එනකොටම දැනෙන්න ඕන. මේක පුරුදු නැත්තම් බෑ. විපත සිද්ධ වෙන්න කලින් කේන්ති එනකොටම දැනෙන්න ඕන. ඇයි මං කේන්ති ගත්තේ? ඒක නිසානේ පැරණි අපිට අම්මලා අවවාද කරන්නේ. පුතේ කේන්ති ගියොත් 10ට ගණපන්. ඒ වෙලාවේ මොන ගැනිල්ලක්ද නේ? අන්න බලන්න කේන්ති ගියා කියන එක දැනෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. ඕන්න ඔතෙන්ට පළවෙනි පියවර හදා ගන්න ඕන. අපේ දුවල පුතාලා මේ ගැන හිතන්න ඕන. 2. දෙවෙනි කරුණ තමයි මෛත්‍රී වඩන්න ඕන. මෛත්‍රී වඩන්න නැතුව බෑ. මෛත්‍රී වඩනවා කියලා කියන්නේ මෛත්‍රී කරන්න තියෙන පාඩයක්. මොකද්ද? මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා මං වගේම ලෝකේ අනිත් අයත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා. හතුරෝත් මිතුරෝත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා. ඔය වාක්‍ය කී ඉන්න එකද? නෑ. අපි මෛත්‍රී කරනවායි කියලා කරන්නේ මොකද්ද? S2 වහගෙන ওই වාක්‍ය කියනවා. ඒකේ අර්ථය මොකද්ද කියලාවත් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එහෙම වාක්‍ය කියලා වැඩක් නැහැ. දැන් බලන්න මම නිදුක් වේවා කියලා හිතනවා. අඩු ගානේ ඕක කටින් කිව්වට නැත්තම් හිතෙන් කිව්වට මගේ මොකද්ද නිදුක් වෙන්නේ කියලා හිතලා තියෙනවද? නැහැ. මගේ නිදුක් වෙන එක දන්නේ නැහැ. අනේ නොහි නිදුක් වේවා. ඕක තමයි හිතන්නේ. නිරෝගී වේවා උන්නෝයි කමන්නේ මම නිරෝගී වේවා. මම සුවපත් වේවා. මොකක් සුවපත් වෙනවද මොකක් නිරෝගී වෙනවද කියලා හිතන්නේ. ඒ නිසා අපි හිතන්න ඕන මොකද්ද? මගේ මොකද්ද නිදුක් වෙන්නේ? එහෙනම් මෙතනදී හිතන්න ඕන මගේ කය නිදුක් වේවා, මගේ මනස නිදුක් වේවා. මගේ කය නිරෝගී වේවා, මගේ මනස නිරෝගී වේවා. මගේ කය සුවපත් වේවා, මගේ මනස සුවපත් වේවා. අන්න ඒක හිතන්න පුරුදු වෙන්න ඕන පින්නතුනේ. එහෙම නැත්තම් නිකන් වාක්‍ය කී ඉඳලා වැඩක් නැහැ. මේ වාක්‍යයට සීමා වෙන්නේ නැතුව ඒකේ ගැඹුරට හිතන්න. අන්න එතකොට තමයි මා තුල මෛත්‍රිය ප්‍රගුණ වෙන්නේ. නැත්තම් මෛත්‍රිය ප්‍රගුණ වෙන්නේ නැහැ. පින්නතුනේ ඊට පස්සේ අපිට මේ මෛත්‍රිය කියන්නේ ඇත්තටම මිතුරුකමටයි. මේ ලෝකයේ තමන්ගේ හොඳම මිතුර කවුද? හොඳම මිතුර තමන්මයි. ඒකනේ මගෙන් පටන් ගන්න කියන්නේ. මෛත්‍රී කරන එක. ඇයි? ලෝකයේ හොඳම මිත්‍රයා තමන් නම්.
තමන්ට වැඩියෙන්ම ආදරේ තමන් නම් වැඩියෙන්ම ආදරය කරන කෙනාට මෛත්‍රී කරගන්න බැරුව වෙනින් අයට මෛත්‍රී කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලාම තමන්ට මෛත්‍රී කරගන්න කියලා කියන්නේ ඔන්න ඕකයි. එතන ආත්මාර්ථකාමී බවක් නෙවෙයි තියෙන්නේ. එතන ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙන්නතුනේ. නැත්තම් අනුන්ට මෛත්‍රී කරන්න බෑ, තමන්ටවත් මෛත්‍රී කරගන්න බැරුව. ඒකයි මේ කියන්නේ ඉස්සෙල්ලම තමන්ගෙන් පටන් ගන්න. ඊට පස්සේ මේක ව්‍යාප්ත කරන්න. මේක ලෝකයට ව්‍යාප්ත කරන්න. දැන් බලන්න කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා ලස්සන වැඩපිළිවෙලක් මෛත්‍රී කරන්න. ඔබ කවුරුත් දන්නවා. මොකද්ද? මෙන්න මෙහෙම ගාතාවක් තියෙනවා. දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්සක අනුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඔන්න ඕ තමයි මෛත්‍රිය. දැන් මගෙන් පටන් අරගෙන දීගාවායේ දිග සතුන්, මහන්තාවා මහත සතුන්, මජ්ක්‍ධිමා මධ්‍යම ප්‍රමාණයේ සතුන්, රස්ස කුඩා සතුන්, අනුක සියුම් සතුන්, තූලා මහත වටකුරු සතුන්, දිට්ඨාවායේව පෙනෙන සතුන්, අද්දිට්ඨා නොපෙනෙන සතුන්, යේච දූරේ දුර සිටින සතුන්, වසන්ති අවිදූරේ ළඟ සිටින සතුන්, භූතාවා ඉපදිච්ච සියලු සතුන්, සම්භවේසීවා උපදින්න ඉන්න සතුන්. තාම ඉපදිලා නැහැ, බිත්තරවල ඉන්න සත්තු ඉන්නවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්ත්වෝ සුවපත් වෙත්තා. අන්න මෛත්‍රිය සමස්ත විශ්වයටම ව්‍යාප්ත කළ හැටි. ඔය තොරතුරු ටික අතරේ අහු නොවන සත්වයක් නැහැ. හැම සත්වයක්ම මේ ටිකට ඇතුළත්. මෙන්න මේ මෛත්‍රිය පුරුදු කරන්න ඕන. තරුණ දරුවෝ අලලා මේ මතක් කළාට අපි කාටත් මේක අවශ්‍යයි. අපිට වෙන මෛත්‍රී භාවනාවක් නැහැ. තරුණ අයට කරන මෛත්‍රී භාවනාව තමයි වැඩිහිටියන්ටත් බලපාන්නේ. වැඩිහිටියන්ට තියෙන මෛත්‍රියම තමයි වයෝ වෘද්ධ අයටත් බලපාන්නේ. වෙනසක් නැහැ. ගිහි අයට කියන මෛත්‍රියම තමයි පැවිදි අයටත් තියෙන්නේ. වෙනසක් නැහැ. බුදු සමයේ එහෙම වෙනස්කම් නැහැ. කවුරු ලැබුවත් ලබන්නේ එකම විමුක්තිය. විමුක්තිය වෙනසක් නැහැ. මේකයි. විමුක්ති රසය එකයි. මූදේ මොන තැනින් වතුර ගත්තත් ලුණු රසයි. ඒකෝ රසෝ ලෝණ රසෝ. කොතනින් ගත්තත් ලුණු රහයි. ඒ නිසා කවුරු විමුක්තිය ලැබුවත් එකම විමුක්ති රසයක් තියෙන්නේ. විමුක්තියේ වෙනසක් නැහැ. නිවනේ වෙනසක් නැහැ. පින්නතුනේ. එහෙනම් ඔන්න ඔය විදිහට මෛත්‍රී කරන්න ඕන. එහෙනම් පියවර දෙකයි තරහ අඩු කරගන්න තියෙන්නේ. එක, තමන් දැන් තරහෙන් ඉන්න බව දැනෙන්න ඕන. දෙක, මෛත්‍රී කරන්න ඕන. අන්න මෛත්‍රී කරන විදිය තමයි දැන් කිව්වේ. දැන් බලන්න මෛත්‍රී කරනකොට මොනවද අපට ලැබෙන ප්‍රතිඵල? පින්නතුනේ. මෛත්‍රී ආනිසංස තියෙන 11ක්. ඔන්න බලන්න මෛත්‍රී කරනකොට ආනිසංස 11ක් ලැබෙනවා. 1. සුඛං සුපති. හොඳට නිදිය ගන්න පුළුවන්. දැන් මේක තරුණ දරුවෙක් ඇහුවාම ස්වාමීන් වහන්සේ අපිට නිදා ගන්න මෛත්‍රී කරන්න ඕනේ. අපි ඇවිල්ලා මේ ඇඳේ වැටෙනව විතරයි. හැන්දෑවේ කෑම ටික කාලා එළි වෙනකම් මෙලව දෙයක් දන්නේ නැහැ. නිින්ද යන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ. හොඳ නිින්දක් ලැබෙන එකයි. වැටුණු ගමන් නිින්ද ගියාට ඒක හොඳ නිින්දක්ද? නැහැ. දැන් බලන්න සමහර දරුවෝ නිදාගත්ත වෙලාවෙ ඉඳලම කෙඳිරි ගන්න ඕනේ. නේ. හොඳ නිින්දක්ද? නැහැ. සමහරව නිදාගත්ත වෙලාවෙ ඉඳලාම කියවනවා. මොනවා කියවනවද දන්නේ නැහැ. සමහරව නිදාගත්ත වෙලාවෙ ඉඳලම පලාතකට තවත් මිනිස්සෙකුට නිදා ගන්න බෑ ගොරවන ගෙරවිල්ලට. එතකොට හොඳ නිින්දක්ද? නෑ. සමහරව මෙහෙන් නිදි කරවන්නේ. නේ? තව අඩි කීපයක් ඈතින් නැගිටින්නේ. නේ? ඇඳේ ඉහ දාන පැත්ත නෙමෙයි උදේ බලනකොට
ඊය පැත්ත තියෙන්නේ. අම්මලා දරුවන්ට රෙදි පොරවනවා. නමුත් බැලුවොත් එහෙම පෙරවපු රෙදි එකක්වත් නැහැ ඇඟේ. ආන්න ඒකයි සුව නින්දක් ලැබෙන්නේ නැහැ. නින්ද යන එක නෙවෙයි මෙතන ගැටලුව. ඔය කොහේ හරි වැටිලා නිදාගනි ඒක නෙවෙයි. සුව නින්දක් ලබන්න නම් මෛත්‍රිය වඩන්න ඕන. ඒකයි. පින්නතුනි සමහරුන්ට මේ එක එක පුරුදු තියෙනෝනේ මේ නින්දේ. එක අම්ම කෙනෙක් ඒ දරුවට අවුරුදු 24යි. වැඩ කරන්නේ පුජ්‍යලික බැංකුවක. මේ පුතා එක් කරගෙන ආවා. ආම්දුරනේ මෙයා විවාහ කරලා දෙන්නත් බෑ. මෙයාව පිට යාළුවෙක් ගෙදර යවන්නත් බෑ. මං වෙයි. මේ ළමයා නිදාගත්තට පස්සේ හොන්දට කකුල් දෙක දිග අරගෙන නිදා ගන්නවලු. නිින්ද ගිය ගමන් මුණින් ඇතට හැරිලා දන හිස ළඟින් කකුල් දෙක උස්ස ගන්නවලු. මුණින් අතට හැරිලා දන දෙක ගාවින් කකුල් දෙක උඩට උස්ස ගන්නවලු. මොන જાතියෙන්වත් පහත් කරන්න බැරිලු. ඔන්න බලන්න මේ අවුරුදු 24යි වයස. මෙන්න මේක කොහොම හරි දුරු කරලා දෙන්න කියලා අම්මයි පුතයි ආව පන්සලට. ඔන්න බලන්න ප්‍රශ්නේ. දැන් මාර මානසික ප්‍රශ්නයන්නේ ගෙදර ඉන්නකම් කමන්නේ. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. කොහේ යාළුවෙක් පිටක් කරන්න විදියක් නැහැ ගෙදරක. ඇයි ලැජ්ජයිනේ. ඊට පස්සේ මම පළමුවෙන්ම කළේ භාවනාවකට යොමු කළා. ඒ මෛත්‍රී භාවනාවට. මේ මෛත්‍රී භාවනාවට හුරු කරලා ඊට පස්සේ හොඳට නිදිමත එනකන් නිදා ගන්න නැතුව ඉඳලා හොඳට නිදිමත ආවට පස්සේ නිදා ගන්න. හැබැයි එරමිනිය ගොතාගෙන උඩු අතට ආංශි වෙන්න. එරමිනිය ගොතාගෙන බද්ද පර්යන්කෙන් ඒක ගලවන්න එපා. මුල් දවස්වල ටිකක් අමාරුණා. පස්සේ ඇයි මෛත්‍රිය වඩන්න පුරුදු කරාම හොඳ නිින්දක් එන්නේ. එතකොට අර ඉරියව්ව වෙනස් වෙනවා. ඒ නිසා මෛත්‍රියෙන් තමයි මේක හැදුවේ. මට ගොඩාක් පින් දුන්න ඇවිල්ලා. ආම්දුරනේ මෙයාත් සමහර දවසට කන්න නැතුව නිදාගත්තා. අපි කලින් ආම්දුරන්ට කිව්වේ නෑ. දැන් තමයි හරියට කැම ටිකක් කන්නේ. මොකද මේ මානසික බලපෑම. හැමදාම ඉන්නේ ප්‍රශ්නයක් අරගෙන බැංකුවේ ඉඳලා. ඒක නිසා එවැනි ප්‍රශ්න මේ මෛත්‍රියෙන් දුරු කරගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. රැට කියවනේවා, හීනෙන් ඇවිදිනේවා, කේන්දිරි ගානේවා, ගොරවනේවා මේවා නැති කරගන්න නම් හරියට මෛත්‍රී වඩන්න. මෛත්‍රී කළ නිදන්න. සුඛං සුපතේ. සුඛං පටිපුජ්ජති. හොඳට ඇහැරෙන උදේට. කවුරුවක් නැගිටවන්න කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හිතාගත්තනම් මම පහට ඇහැරෙනවා කියලා හරියට තප්පරයට ඇහැරිලා බලන්න වෙලාව හරියටම හරි. අත්දැකීමෙන් මම මේ කියන්නේ. ඒ නිසා පින්නතුනි මෛත්‍රී වඩන එක අප්‍රමාණ ප්‍රයෝජනවත්. ඒ නිසා හොඳට හැරෙනවා. කිසි අමාරුවක් නැහැ. න පාපකං සුපිනම් පස්සති. නරක හීන දකින්නේ. දැන් බලන්න මෛත්‍රී කරන්නේ නැති එක්කෙනා හීන දකින්නෝනේ. හීන දකින්නෝ නරක හීන. හරි භයානකයිනේ. සමහරව ඇවිල්ලා කියනවා හාමුදුරනේ ණයෙක් පාරේ පස්සේ ආවය. අලියෙක් ගහන්න පාරේ පස්සේ ආවය. අහවලා මැරිලා ඉන්නෝ දැක්කය. අහවලා කපල කොටල ඉන්නෝ දැක්කය. ඉතින් හොඳ නිින්දක් ලබන්න බෑනේ. ඒ නිසා සිහින නරක සිහින දකින්නේ. හොඳ සිහින දැක්කට කමන්නේ. දැන් රුවන්වැලි සෑය වඳින්න යනවා.
දන් දෙනවා, භාවනා කරනවා. කොච්චර හොඳද? ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනවා. කොච්චර හොඳද? ඒ නිසා නරක හීන දකින්නේ නැහැ. මෛත්‍රිය වර්ධනය කළා. න පාපකං සුපිනම් පස්සති, පාපී හීන දකින්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති. මනුස්සය අතර ප්‍රසන්න වෙනවා. හතුරු අඩු වෙනවා. මෛත්‍රී කරන කෙනාට හතුරු වැඩක් නැහැ නේ. නිසා හතුරු නැහැ. අමනුස්සානම් පියෝ හෝති. අමනුස්ස දෝෂ තියෙනෝනේ. යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ, ගෙවල මේ වගේ දෝෂ තියෙනෝනේ. කිසිම අමනුෂ්‍යයෙකුට පින්නතුනේ කිසිම බලපෑමක් කරන්න බෑ මෛත්‍රී හිතකට. අනිත් අයට බලපෑම් කරාට මෛත්‍රී කරන කෙනෙකුට කිසිම බලපෑමක් කරන්න බෑ. එහෙනම් අරව දැක්ක මේව දැක්ක ඔළුව හිර කරනවා වගේ මගේ කොච්චරවත් එනවා අපේ ළඟට මේ අමනුෂ්‍ය දෝෂ. ඒ නිසා එවැනි දෝෂ ඇති වෙන්නේ මෛත්‍රී කරනවා නම්. දේවතා රක්කන්ති. අන්න බලන්න දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ සතරවරන් දෙවියන්ගේ ආරක්ෂාව. කොච්චර දෙයක්ද? දේවතා රක්කන්ති. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. නාස කිසි දෙයක් වෙන්නේ නැතිලු අග්ගිවා ගින්නෙන්. අග්ගිවා විසංවා වසවිස වලින්. සත්තංවා අවියායුධ වලින්. ගින්නෙන්, වසවිස වලින්, අවියායුධ වලින් විපතක් වෙන්නේ නැහැ මෛත්‍රී කරන කෙනාට. තුවටන් චිත්තං සමාධියති. හිත කලබල වෙන්නේ නැහැ. අන්න බලන්න ඉවසීම තියෙන තැනට කොච්චර හිත පුරුදු වෙනවද? දැන් අර ඉවසීම නැතුව සිද්ධ වුණු විපත් එකක්වත් වෙන්නේ නැහැ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන තත්ත්වයටපත් වෙනවා. ඒකයි කියන්නේ හිත සමාධිගත වෙනවා. හිතේ කලබලකාරී ස්වභාවයක් ඇති වෙන්නේ නැතුව හිත එකතෙන් කරගන්නට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. ඒක නිසා මෛත්‍රිය අත්‍යවශ්‍යයි අපේ කාගේ ජීවිතවලට. මුඛවන්නෝ විප්පසීදති. තමන්ගේ පෞරුෂය වැඩෙනවා. මුහුණ ප්‍රසන්න වෙනවා. අන් අයට අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තැනටපත් වෙනවා පින්නතුනි මෛත්‍රී කරනවා නම්. ඊළඟට අසම්මූල්ලෝ කාලං කරෝති. කවදාවත් ඒ කෙනා සිහිය නැතුව මැරෙන්නේ නැහැ. මුලා වෙලා මැරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මරණයටපත් වෙන්නේ සිහියෙන්. සිහි කල්පනාවෙන් තමයි මරණයටපත් වෙන්නේ. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. ඒ කියන්නේ මරණින් මතු හොඳ තැනක උපදිනවා. එහෙනම් බලන්න බාල, තරුණ, වැඩිහිටි, වයෝවෘද්ධ අපි කාටත් ප්‍රයෝජනවත් වන මහා උත්තුංග භාවනා ක්‍රමයක් තමයි පින්වතුනි මෛත්‍රිය. ඒ නිසා අපි තුල කේන්තිය දුරු කරගන්න, දේශය දුරු කරගන්න, පටිගය දුරු කරගන්න, ව්‍යාපාදය දුරු කරගන්න, බද්ධ වෛරයෙන් තොර ජීවිතයක් ගතකරන්න, සාමකාමී සංසුන් මානසිකත්වයක් ඇති කරගන්න මෛත්‍රියෙන් ලැබෙන පිටිවහල මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. ඒ නිසා අන්නිවන් තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා පින්වතුනි මෛත්‍රී වඩනවා නම්. එහෙනම් ඔබේ ජීවිතයට අර්ථවත් වැඩදායී බවක් එක් කරගන්න අනිවාර්යයෙන්ම ඉවසීමේ ගුණය ඇති කරගන්න. ඒ සඳහා පළවෙනි පියවර ඔබ කේන්තියෙන් ඉන්න බව ඔබට වැටහෙන්න ඕන. දෙවෙනි පියවර නිතිපතා දිනපතා මෛත්‍රිය වඩන්න ඕන. මෙන්න මේ කරුණු දෙක ජීවිතයට එක් කරගත්තොත් ඔබේ ජීවිතයට ඇතිවන විවිධ ව්‍යසන, විවිධ පාඩු අවම කරගෙන යහපත් වූ ජීවිතයක් ගත කරන්නට ඔබට භාග්‍ය ලැබෙනවා. අන්න එවන් ජීවිතයක් ගොඩනගා ගන්නට ඔබ සියලු දෙනාටම මේ බණපදය ප්‍රබල ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි. අද මේ උත්තුංග මාහැඟි ධර්ම දානමය
පුණ්‍ය කර්මයට දායකත්වයෙන් කටයුතු කළේ තලවතගොඩ වැලිපාර මේ ලිපිනේ පදිංචි රසිකා ලීලානි මහත්මියත් සමන් රෝහිත මහත්මයාත් මේ දෙදෙනා එක්ක තමයි අද මේ උත්තුංග පින්කමට දායකත්වයෙන් කටයුතු කළේ. බලාපොරොත්තු වෙන ප්‍රමුඛ අරමුණ තමයි KM හීන්මැණිකේ මෑණියන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම. ඒ නිසා අපි එක්සත්ව එක්සිත්ව ප්‍රාර්ථනා කරමු. KM හීන්මැණිකේ මෑණියන් ප්‍රමුඛ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උපන්දින සමරන දෙදෙනෙක් ඉන්නෝ උපන්දින යෙදෙන රණලි මෙත්වින්දි දියණියගේ උපන්දිනයේ යෙදෙනවා 21 වන උපන්දිනේ ජූලි මාසේ 27 වෙනිදාට. රවිෂිකා තාරින්දි දියණියගේ උපන්දිනය එළඹෙනවා 24 වන උපන්දිනේ ජූලි 4 වෙනිදාට. මේ දෙදෙනාටම සුබ උපන්දිනයක් වේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමෙන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබිලා ඒ දෙදෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරමු. පවුලේ ජීවත් වන සැමටම මේ සම්බුද්ධ ශාසනය තුළම මාර්ගඵල නිර්වාණ අවබෝධය ලැබේවා. සහභාගී වූ සැමටත් දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනම සිද්ධ වේවා. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. මේ බණපදයේ ශ්‍රවණය කළ තරුණ දුවල පුතාලා ලංකාවේ අය පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී දරුවන්ටම මේ බණපදය තම ජීවිතය ශක්තිමත් කරගන්නට වැරදි අඩු කරගන්නට මහා පිටිබලයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. පරලෝ සුගතියත්පත් වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, යහගුණ නම් පෙරේ සමාජයක් වෙනුවෙන් බෞද්ධ කුවන් විදුලිය කෙනේන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනා මාලාවේ මේ සතියේ දේශනාව අද මෙලෙස නිමාවට පත්වන්නේ. නිමාවටපත් වූ දේශනාව අදත් සුපුරුදු පරිද්දෙන් පවත්වා වදාළ දෙහිවල නදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් යලිත් ලබන සතියේත් මේළඟ ප්‍රඥා ප්‍රදීප දේශනාවෙන් ඔබ හමු වන බලාපොරොත්තු වෙන මේ දේශනාව මෙලෙස නිමාවට පත් වෙනවා. සුපින්වත් ඔබ හැම දිනකටම තෙරුවන් සරණ වේවා.